බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදෝ සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සේයතාපි භික්ඛවේ ගංගා නදී සමුද්දනින්නා සමුද්ද පෝනා සමුද්ද පම්භාරා ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරොන්තෝ නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝනෝ නිබ්බාන පම්භාරෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, අදත් මේ පින්නතුන් බදාදා දිනෙන් සිදු කෙරෙන ධර්ම දේශනාවට හුම්කන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අප මේ සිදු කරගෙන යන ධර්ම දේශනා මාලාවෙහි 4 වෙනි ධර්ම දේශනාවයි අද මේ පවත්වන්නේ. ඉතින් අප හිතනවා පින්නතුන් කලින් ශ්‍රවණය කරපු ධර්ම දේශනා මතක ඇති කියලා. ඒ වගේම මේ දිනවල ධර්ම දේශනාවලදී අපි ඔබට ක්‍රියාකාරකම් කිහිපයක් සඳහන් කළා. ඒ සතියක් මුළුල්ලේ කරන්නට. ඉතින් මේ දේවලුත් ඔබ කළ ඇතේ කියලා අපි විශ්වාස කරනවා. අද දින අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායේහි මහා වග්ගයට අයිති මග්ග සංයුත්තේන සමුද්ද නින්න කියන සූත්‍රය. මොහොත වෙත නැඹුරුව යාම පිළිබඳව උපමාව දැක්වෙන සූත්‍රයයි මේ සමුද්ද නින්න සූත්‍රයෙන් විස්තර වන්නේ. සූත්‍රයෙන් විශේෂණ පැහැදිලි කරන්නේ සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. අද අපේ ප්‍රධාන මාතෘකාව වන්නේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එය අංග 10ක් ආකාරයට පරිවර්තන ආකාරයත් පිළිබඳව අපට ලැබෙන වේලාවට අනුරූපව අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනේ ධර්ම දේශනාවට ආරම්භයේහි අප ටික වේලාවක් මෙසිත පුහුණු කරලා මෛත්‍රිය වඩලා අපේ මේ විසිරලා තියෙන සිත ඒ කාර්මුණකට අරගෙන අප මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු.
ඉතින් පින්නතුන් අප කවුරුත් එකට විනාඩි කිහිපයක් නිහඬව අපි මේ සිත පුහුණු කරමු. ඔබ ඉන්න ඉරියව්වේම ආසනයේ මිදගෙන ඔබට පහසු විදියට ඉරියව්ව පවත්වා ගනිමින් අප මේ විනාඩි කිහිපය ගත කරමු. ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන ශරීරයේ ඍජුව කෙලින් පවත්වා ගනිමින් සැහැල්ලුවෙන් ඔබේ සිරුර තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් හෝ වසාගෙන අප ටික වේලාවක් මේ සිත පුහුණු කරමු. ඔබ ඉන්න ඉරියව්ව මදකට සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට සිරස දක්වාත් හිස සිට පාදාන්තය දක්වාත් ඔබ ඉන්න ඉරියව්ව මදක් සිහිපත් කරන්න. දැන් ඔබ හොඳට හුස්මක් අරගෙන හුස්ම ස්වල්ප වේලාවක් තබාගෙන නැවතය පිට කළා ශරීරය සැහැල්ලු කරගන්න. දැන් ඔබේ මනස සිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමාන මොහොතේ සිත නාසය කෙළවර හෝ උඩුතොල් ආශ්‍රයේ තියාගෙන අප දැන් මෙත් සිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ අප මේ සිටින ස්ථානයේ පටන් සිව් දිසා වැසී සියලුම සත්වයන් වෙත අප මේ සිත පතුරවනවා. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. නැගෙනහිර දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. බටහිර දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.
ශාන්ත සුවයට පත්වෙත්වා. උතුරු දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. දකුණු දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. උඩ දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. යට දිසාවෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි හැම දෙනාගේම යහපත මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් මා නිරතුරුව නිතිපතා කටයුතු කරනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී
පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සාදු සාදු සාදු. හොඳයි සදහවත් පින්නතුනි, අප මෙතෙන් පටන් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් ඔබ මේ ආරම්භයේ පටන්ම මේ ඇති කරගත්තා වූ මෙසිත දිගටම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔබ ආවට කිසියම් පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටම මෙසිත පුහුණු කරමින් සුවපත් වෙත්වා කියන හැඟීමෙන් මේ ධර්ම දේශනාව පුරාම ඔබ ඉන්නට උත්සාහ කරන්න. ඔබට කිසියම් කෙනෙක් මතකයට එනවා නම් ඒ මතකයට එන පුද්ගලයනොත් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ කාලය පුරාම කටයුතු කරන්න. ඒ වගේම ඔබේ ශරීරය ගැන සිත ගැන බොහොම අවධානයෙන් සිහියෙන් මේ කාලය ගත කරන්න. සිතට සිතුවිල්ලක් එනකොටම ඒ හිතේ තියෙන සිතුවිල්ලේ ස්වභාවය ගැන ඊටාම අවධානයෙන් කටයුතු කරන්න. එහෙම කළොත් අපට එක අතකින් ධර්ම දේශනාව වෙන කරුණු මනවින් තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. අනිත් අතින් මේ ධර්ම දේශනාවම අපට විමුක්තායතනයක් කරගන්නට පුළුවන්. නිවන් දොරටුවක් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, අද අප ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සමුද්ද නින්න කියන සූත්‍රය. සංයුත්ත නිකායට අයිති සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න ආරම්භ කරපු ධම්මචක්ක සූත්‍ර දේශනාවෙදිම උන්වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයට දේශනා කළා. එතෙන් පටන් ආරම්භ කරන භාගතුන් වහන්සේගේ ධර්ම දේශනා මාලාවෙහි මේ මාතෘකාව ප්‍රධාන තේමාවක් බවට පත් වෙලා තියෙනවා. ඊට හේතුව තමයි දුක නිරෝධ කරන මාවත විදියට බුදුදහමෙහි චතුරාර්ය සත්‍යෙහි හතරවෙනි අංගය ලෙස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍ය ප්‍රතිපදාව නැත්නම් ඍජු මාවත පැහැදිලි කළ තිබීම. ඊට අමතරව තවත් බොහෝ තැන්වලදී මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. විශේෂයෙන්ම සම්මාදිට්ඨිය පැහැදිලි කරන අවස්ථාවේදී සම්මාදිට්ඨි සූත්‍රයේදී අවිජ්ජාවාදී නීවරණ ධර්ම නැත්නම් පටිච්චසමුප්පාදයේ අංග පිරිසිදු දැනගන්නටත් ඒ කෙලෙස් වලින් සපුරා නිදහස් වන්නටත් මාර්ගය ලෙස උන්වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට කියලා. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා යම් කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් කියලා. ඔබ දන්නවා දිනපතාම නැගෙනහිර දිශාවෙන් හිරු පායලා ලෝකයට ආලෝකය ලැබෙනකොට සූර්යා ලෝකයට දැක්වෙන්නට දර්ශනය වෙන්නට කලින් නැගෙනහිර දිශාවෙහි රතු පාට පැහැයක් තියෙනවා. ඒකට අපි අරුණෝදය කියලා කියනවා. අරුණෝදය කියන්නේ සූර්යා පායන බවට තියෙන මුල් සලකුණ. රතු පැහැති ආස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මාදිට්ඨිය පෙරටු කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය යම්කිසි කෙනෙක්ගේ ජීවිතයට ලැබෙනවා කියන පෙර සලකුණ අරුණෝදය හා සමානයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා.
බුදුරජාණන් වහන්සේ වෙතුන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් අසා දැනගත්තෝ නැත්නම් ත්‍රිපිටකය පරිශීලනය කළා ධර්ම දේශනාවට අහුම්කන් දීලා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තෝ ධර්මය ඒ කල්යාණ මිත්‍රයා වෙතින් අපට අසා දැනගන්නට ලැබෙනකොට ඒකට අපි පරතෝഘോഷ කියලා කියනවා. මෙන්න මේ පරතෝഘോഷ ප්‍රත්‍යෙහිවත් ධර්ම ශ්‍රවණය නැමැති කාරණාවත් අහන ධර්මයේ නෝනින් මෙනෙහි කිරීම නම් වූ යෝනිසෝ මනසිකාරයත් කියන මේ කරුණ දෙක එක්තැන් වුණු තැනයි සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කියලා සඳහන් කරනවා. සම්මා දිට්ඨියට හේතු වන මූලික ප්‍රත්‍ය දෙකක් හැටියට සඳහන් කරනවා. එකක් පරතෝഘോഷ නැත්නම් ධර්ම ශ්‍රවණය, අනිත් කාරණය ඒ අහන ධර්මය අනුව නෝනින් මෙනෙහි කිරීම. ඉතින් අපටත් අපේ ජීවිතවල යම්කිසි විදියක මනා දැක්මක් සම්මා දිට්ඨියක් ලැබුණා නම් ලැබුණේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. මේක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කළා පුබ්බේච කත පුඤ්ඤතා කියලා අතීතයේ අපි කළා වූ පින්කම කානිසංශයක් විදියටයි අපට කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන ඔවුන්ව හඳුනා ගන්නට. මේ කල්යාණ මිත්‍රයන් පිළිබඳව අවස්ථා කිහිපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. එකක් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඔවුන් කල්යාණ මිත්‍රයන් බව අපි නුවණින් හඳුනා ගන්නට ඕන. ඔවුන් ඇසුරු කරන්නට ඕන. ඒ වගේම ඔවුන් වෙතින් ධර්ම ශ්‍රවණය කරන්නටත් ඕන. මේක තමයි අපි කල්යාණ මිත්‍රයන්ගෙන් සැබෑ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ඉතින් පින්තුනි අපට මේ ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ සසර කළා වූ මහා පින කානිසංශයක් විදියට. අපේ සම්පූර්ණ ගමන් මඟ ආධ්‍යාත්මික දියුණුව විවරවන්නේ ධර්ම ශ්‍රවණය කළ ප්‍රමාණයට. මෙහිදී විශේෂ කාරණයක් අපට තියෙන්නට ඕනේ. ඒ තමයි සුවච කියන ගුණය. සාවධානය හුම්කන් දීම, සක්‍රිය සවන් දීම කියලා අපි කියන්නේ active listening කියලා. We should be gently spoken when someone explains the Buddha's message. We should be gently spoken. This is one of the qualities that we should have on the path of liberation. සුවච. මේ සුවච කියන ගුණය අපට තිබ්බොත් තමයි එතෙන් පටන් අපේ සියලුම ගුණ දහම් ඉදිරියට දිනු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන් හැම දිනාගේම ළඟම ඒ ගුණය තියෙනවා. පින්තුනි මේ ගුණයෙන් අපේ ජීවිතේ ලොකු ගුණයක් ඉස්මතු වෙනවා. ඒ කුමක්ද? ඒකෙන් පෙන්වනවා අපි ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්නට සෝදානම් කියන එකයි මේකෙන් කියන්නේ. ඒ වගේම අපට ශ්‍රද්ධාව තියෙනකොට තමයි සද්ධා ජාත උපසංකමති. අප අහන දේ ශ්‍රවණය කරන දේ ගැන විශ්වාසයක් තිබ්බොත් තමයි අප දසවන් යොමු කරන්නේ. ශ්‍රද්ධාව කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ තියෙන ගෞරවය. ඒක එහෙම තමයි. නමුත් ගැඹුරින් බලනකොට අපට පේන දෙයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ යමක් අහන්න තියෙන විශ්වාසය. අප අහන දෙයින් අපේ ජීවිතයට අර්ථයක්, ප්‍රයෝජනයක් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා නම් තමයි ඔබ තමන්ගේ දසවන් යොමු කරන්නේ අනිත් දේවල් වලට තියෙන කාලය කැප කළා. ඉතින් ඔබත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ විශ්වාසයෙන් මත. මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේකට සුවච ගුණයත් එකතු වුනහම අපේ ජීවිතේ හුඟක් දුර යන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨිය තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ. ඒ වගේම මානස දියුණු කරගන්නට, සුගතිය ලබා ගන්නට මේ යන මෙලව පරලොව සුගතිය කියන මේ ත්‍රිවර්ධ සම්පත්තිය ලබා ගැනීමේදීම ප්‍රධානතම කාරණයක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. ඒ වගේම මේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා විස්තර කරනවා. නිතරම බුදුදහමේ මේ දැනුම කියන කගේ කරලා තියෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරොත් තමයි ඇත්තටම අපේ ජීවිතේ සිද්ධවන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා දිට්ඨිය මුලින්ම ගමන් කරන කාරණයක් විදිහට දේශනා කරනවා. සතර සතිපට්ඨානය පුහුණු කරන්න ගියත් බුදුහාමුදුරු මුලින්ම දේශනා කරන්නේ සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. මේ දිට්ඨිය දැක්ම ඍජු කරගන්න කියලා. ඊටාම පැහැදිලි අවබෝධයක් තිබුණොත් තමයි ආධ්‍යාත්මික ගමන මගේ අපට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේත් මේ කාරණේමයි.
ආශ්‍රවයන්ගේ ඡය කිරීම, ඡය වීම මා පවසන්නේ වදාරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මේ ලෝකය ගැන, අපේ ජීවිතය ගැන, යෝනිසෝ මනසිකාරය ගැන, කුසල අකුසල ගැන, දුක ගැන, දුකෙන් නිදහස් වීම ආදී මේ කරුණු ගැන පැහැදිලි දැක්මක්, අවබෝධයක් අපිට තියෙන්නට ඕන. ඉතින් ඒ දැක්ම අපට ලැබෙනවායි කියන්නේ පින්නතුනි අපේ ජීවිතේ කොයිතරම් භාග්‍යයක්ද. කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ මනුස්ස පටිලාභෝ දුර්ලභ මනුසාත්ම භාවයක් ලැබලා ඊටත් වඩා දුර්ලභ ධර්ම ශ්‍රවණයක් ලබන්නට අප හුඟා පින් කළ තියෙනවා. ඉතින් මේ පින් කරපු අවස්ථාවට කියන්නේ ශන සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවක් තමයි ඔබත් මාත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල ගත කරන්නේ කියලා පින්නතුන් හැම දිනෙකම හුඟාක්ම සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨින් පහන් බික්කවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්තේ බික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. සම්මා දිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත වූ ඒ වගේම පිනට බර වූ උපදි සම්පත් ගෙන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. අත්ති බික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒ වගේම සම්මා දිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෙන් එතර වන්නට හේතු වන්නා වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මා දිට්ඨියක් තියෙනවා කියලා දේශනා කරනවා. මහා චත්තාරීසික සූත්‍රයේ මේ ගැන දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් අපි කෙටියෙන් සලකලා බැලුවොත් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම අපේ ජීවිතය ගැනත් ලෝකය ගැනත් සත්‍යයන් පිළිබඳව තියෙන ඊටාම නිවැරදි වූ දැක්ම බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් කරපු ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට එදා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන අවස්ථාවේදී සරසදා ඥානය සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදී උන්වහන්සේ ලද මේ උත්තරීතර අවබෝධයෙන් ලෝකයට දේශනා කරපු කාරණයයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපි මේවා තේරුම් ගන්න දක්ෂුණොත් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ නුවණ කිසියම් පමණකට තේරුම් ගන්නට අප දක්ෂුණා වෙනවා. ඉතින් මේ දැනුම ලබාගත්තු පමණට අපේ ජීවිතය ගැන පුරුල් අවබෝධයක් ලබන්නටත් දුකෙන් නිදහස් වන්නටත් සසර ගමන සුවපත් කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. සම්මා දිට්ඨිය පළවෙනි පියවර විදිහට සඳහන් කරන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියපු විදිහට සාස්ත්‍ර වූ පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. මේකටම තමයි ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් පින කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් කම්මසගත සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ අවබෝධයට. ඒ මොකද්ද? මිච්ඡා දිට්ඨියෙන් දුරවන්නට හේතු වන දැක්ම. මේ ලෝකයේ සමහර කෙනෙක් ඉන්නවා දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් සිත එළඹගෙන ඉන්නවා. ඒ මොකද්ද? නත්ති දින්නම් දන් දීමේ විපාක නැහැ. නත්ති ඨං බුදු පූජා පැවැත්වීමේ ආනිසංස නැහැ. නත්ති හොතං යම්කිසි කුසල කර්ම අදහාගෙන කරන යාග හෝමාදී ආනිසංස නැහැ. නත්ති සුඛට දුක්ඛට ආනං කම්මානං පලං විපාකෝ සැප දුක් වල විපාක නැහැ. නත්ති මාතා නත්ති පිතා මවට පියාට උපස්ථාන කිරීමේ ආනිසංස නැහැ. නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මෙලවක් නැහැ පරලොවක් නැහැ. නත්ති සමන බ්‍රාහ්මනානං සමග්ගතං සම්මා පටිපන්නං නිවැරදි මාර්ගයට යහපත් මාර්ගයට ආධ්‍යාත්මික ගමන් මගේ ගමන් කරන යහපත් ගුණ සපිරි උත්තමයන් නැහැ ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන කිසිම දහමක් විශ්වාස නොකරන ස්වභාවය මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. මේක ඊටාම අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මෙන්න මේ தත්වයෙන් මිදලා අපට කර්මය ගැන විශ්වාසය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ මේ මුල් පියවර විදියට. ඒ මොකද්ද? ඒ තමයි මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. අපේ මනස අපිරිසිදු යමක් කළොත් එහි විපාක අපට ලැබෙනවා. කොහොමද? හරියට චක්ඛන්ව වහතෝ පදං ගොනාගේ පිටුපස් වෙන කරත්තේ වගේ අපි කරන අයහපත් දේවල් සිත අපිරිසිදුව කයෙන් වචනෙන් සිතින් කරන දේවල් වල ආදීනව Tamanට ලැබෙනවා කියන අවබෝධය. ඊළඟට මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පිරිසිදු මනසෙන් යමක් කරනවා නම් කියනවා නම් සිතනවා නම් අන්න එහි ආනිසංස Tamanට හරියට
කොහොමද ඡායාව අනපායිනී අප අත් නොහැර අප පිටුපස්සෙන් එන සෙවණැල්ල වගේ Tamange පිටුපස්සේ ගමන් කරමින් අපට සසරේදී සැප විපාක ලබා දෙනවා කියන කාරණය. මෙතෙන්දී පින්නතුනි අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අප කරන කර්ම බොහෝ විට අපි හිතන්නේ මරණයෙන් පස්සේ අපට එනවා කියලා. නමුත් පින්නතුනි තාම පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම අප කරන කර්ම වල විපාක ආනිසංස අපට මේ ජීවිත කාලෙදිම විඳින්නට වෙනවා. මෙන්න මේ අවබෝධය යම් කිසි කෙනෙකුට ආවනම් ඒ කෙනා මේ ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට මේ බුදුරජාණන් වහන්සේ මාගේ කෙරේ කරුණාවෙන් මේ සත්‍යයක් නේද දේශනා කළ තියෙන්නේ කියලා. මේ ගැන හරියට තමන්ගේ සිත පිහිටුවා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒ කෙනාට තව දුරටත් අකුසල කර්ම කරන්න බැරි වෙනවා පින්නතුනි. අයහපත් දේවල් ඒ පුද්ගලයාටත් සමාජයටත් අයහපත වෙන දේවල් උට කරන්න බැරි වෙනවා. සබ්බ පාපසකරණ කියපු විදිහට හැකිතාක් දුරට ඔහු පාපයෙන් මිදෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු කුසල කර්ම වල ආනිසංස දකිනකොට ශාස්ත්‍රවෝ පුණ්‍ය භාගියෝ උපදිවේපක්ඛාෝ මේ පින්නතුනි මේ කරන පින්කම් කම්මසකතා සම්මාදිටිය දැක්වෙන පින්කම් ශාස්ත්‍රවයි අවිද්‍යා ආසවය සහිතව අපි කරන්නේ. තාම භවය තුල සංසාරයේ තුල ඉඳගෙන අපි කරන්නේ. නමුත් ඒක පුණ්‍ය භාගියා පිනට නැඹුරු වෙච්ච ඒවා. දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කිය විදියට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් අපි යමක් කරනවා නම් ඒක උපදි සම්පත් ගෙන දෙනවා. නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, භවභෝග සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සුගති සම්පත් මේ වගේ උපදි සම්පත් ගෙන දීමට හේතු වන කර්ම තමයි මේ පුණ්‍ය කර්ම විදියට නැත්නම් ලෞකික කුසලයේ විදියට කුසල සුපසම්පදා යන්නේ භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. මෙතෙන්දී පුණ්‍ය භාගියා කියන වචනේ එහෙමම පැහැදිලි කරනවා. මෙන්න මේ අවබෝධය සමගම පින්නතුනි අපි හැකිතා ගුදුරට චිත්තාලංකාරං චිත්ත පරික්කාරං කියපු විදියට හිත ලස්සන වෙන දේවල් පුළුවන් තරම් කරනවා. අපි මේට කලින් ධර්ම දේශනාවෙදිත් මේ ගැන විස්තර කළා. ඉතින් මේ පින්කම් අතරේ පින්නතුනි අපේ දානමය පින්කම් වලින් ආරම්භ කළා සීලමය පින්කම් වලින් තවත් අපේ ජීවිතය ලස්සන කරගෙන විශේෂයෙන් භාවනා කමඨහනකින් නිතරම තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නවා. මේ අතරත් බුදුරජාණන් වහන්සේ නිතරම අගය කළේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වඩන්න කියන කාරණේ. මෛත්‍රී භාවනා තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් කම්මසකතා සම්මාදිට්ඨියත් එක්ක මේ ඇතිවන සම්මාදිට්ඨියේ ප්‍රතිඵල ලෙස අපි එතනින් නවතින්නේ නැහැ. අපි සම්මා සංකප්ප නිතරම මේ කන්සෙප්ට් වලින් අයින් වෙන්න ඕනත් ඒ වගේම ද්වේෂය අඩු කර ගන්න ඕන කියනත් මේ යහපත් කල්පනාවෙන් කටයුතු කරනවා. දැන් මේ පුද්ගලයා කර්මය ගැන විශ්වාසයෙන් ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මෙතනින් නොනවති මේ තැනැත්තා වචනේ සංවර කරගන්නවා. සම්මා වාචා යම් වචනයක් කතා කරනකොට පච්චවේක්කීත්වා වාචාය කම්මං කාතබ්බං කියපු විදියට නැවත නැවතත් නුවණින් සිහි කළා ඒ වචනේ කතා කරන්නේ. සම්මා වාචා බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මෙන්න මේ දේවල් හැකිතාක් ඔහු අත්හරිනවා. ඒ වගේන් ඔහු දුර වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඔහු දන්නවා මේව කරොත් තමන්ටම දුක් විඳින්න වෙන්නේ. අපි බොහෝ විට වැරදි කරන්නේ අනිත් අයට බයෙන්, නීතියට බයෙන්. නමුත් පින්නතුනි අපි කර්මය ගැන තේරුම් ගත්තොත් අපි බය වෙන්නේ දුකට. අපි හිත අපිරිසිදුව යමක් කළොත් අපටම දුක් විඳින්න වෙන්නේ. අපි මෙච්චර ඉගෙන කියාගෙන මහන්සි වෙලා රැකිරාව කළා, ගේ දොර හදාගෙන එයි අපි පින්නතුනි තවදුරටත් දුක් විඳින්නේ. මේ තරම් ඊටාම ලස්සන මාවතක් ඍජු ප්‍රතිපදාව භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. අපට ලස්සනට ඉන්න අපේ හිත ලස්සනට තියාගන්නයි මේ දේශනා කළේ. ඉතින් පින්නතුනි මෙන්න මේ යහපත් වචනත් එක්කම හෝ තවදුරටත් ඉදිරියට ගිහිල්ලා සම්මා කම්මන්ත කයින් කරන වැරදි ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම මෙන්න මේ දේවල් වලින් හැකිතාකේ තැනැත්තා දුර වෙනවා. ඇයි ඔහු දැන් කර්මයේ විශ්වාස කරන කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනෙක්, ආර්ය උතුමන්ගේ වචනේ විශ්වාස කරන කෙනෙක්, ඔහු සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක්, ඔහු දුක් විඳින අකමැති කෙනෙක්. සම්මා ආජීවය මොහු කරන රැකියාවක් තියනවා නම් ඒක ඊටාම ධාර්මිකව කරන්නේ. මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවෙන් ජීවිතං කප්පේති කියපු විදියට
වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා ඊටාම දැහැමිව ජීවත් වෙනවා. අතීතයේ හො ගැතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒව දිගින් දිගටම පවත්වා ගන්න තේරුම් ගත්ත මොහොතේ පටන්ම හැකිතාක් දුරට ඒවගෙන් නික්මෙන්නට උත්සාහ කරනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැරදි ජීවන ප්‍රතිපදාවන් ගැන සත්ත්‍ය වනිජ්ජා සත්තු වෙලදාම මස් මාංශ පිණිස හෝ වහල් වෙලදාම පිණිස සතුන් වෙලදාම සත්ත්‍ය වනිජ්ජා ආයුධ වෙලදාම මාංශ වනිජ්ජා මස් මාංශ වෙලදාම ඒ වගේම රහමෙර පානය විකිණීම විස වනිජ්ජා විස දේවල් වෙලදාම් කිරීම මෙන්න මේ දේවල් වලින් ඔහු වෙන් වෙලා උත්තාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදාවක්ඛ්‍යතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියපු විදියට ඔහු දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවලා ධාර්මිකව ඔහු නිරතුරුව තමන්ගේ ධනෙ පියන යහපත් දිවි පෙවතක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? ඔහුට සම්මා දිට්ඨිය තියෙන නිසා. පින්නතුනි සම්මා දිට්ඨියත් එක්කම ඔහු ටිකෙන් ටික ඉදිරියට යනවා. යහපත් දිවි පැවැත්මෙන් කාලය ගත කරනවා. සම්මා වායාමය. ඔහුගේ දැන් යහපත් උත්සාහයක් තියෙනවා. මොකක්ද උත්සාහය? අනුප්පන්නානං වා අකුසලානං අනුපාදාය. නූපං අකුසල් නොයිපදීමටත් උප්පන්නානං අකුසලානං පහනාය. උපන්නා වූ අකුසල් දුරු කරන්නටත් නූපන්නා වූ අකුසල් නොයිපදීමටත් අනුප්පන්නානං පාපක අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. නූපං අකුසල් උපදවීමටත් උප්පන්නානං කුසලානං ධම්මානං උපන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම සඳහා මොහු නිතරම උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න ඔහුගේ සම්මා වායාමයේ යහපත් උත්සාහය. සම්මා සති නිතරම ඔහු තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන ඊටාම අවධානයෙන් ඉන්නේ. දැන් මෙතෙන්දී ප්‍රශ්නයක් ඇහුවා. තමන්ගේ හිතට උද්දච්ච කුක්කුච්චය, සිතේ විපිස්සර භාවය, කලබල ගතිය, කනගාටු ආපු වෙලාවේදී මොකද කරන්නේ කියලා. පින්නතුනි මේක ඇතිවන්න හේතු ගානක් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වුණාම ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. අනිත් අතින් තමන්ට ඉදිරියේදී කරන්න තියෙන දේවල් ගැන බයක් ඇති වුණාම කලබල ගතියක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ විතක්ක සන්ඨාන සූත්‍රයේදී දේශනා කළා. යම් කිසි සිතවිල්ලක් හිතනකොට තමන්ගේ හිතට අකුසල් එනවා නම් තමන්ගේ හිතට බය, ශෝකය, දුක, තරහ එන ආදී සිතවිල්ලක් තියෙනවා නම් අන්නේ සිතවිල්ල නොසිතා ඉන්න කියලා. අසති අමනසිකාර කියලා කියනවා. තවත් කියනවා ආදීනව දස්සාවි. ඒකේ ආදීනව දැකලා ඒකත් දුරු කරන්න කියලා. අඤ්ඤ විතක්ක කියලා කියනවා. ඒ අකුසල සිතුවිල්ලට විරුද්ධ වූ කුසල සිතුවිල්ල සිතන කියලා. හිතේ විපස්සල භාවය නම් තමන් එක කුසල අරමුණක බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී මේ එක කුසල අරමුණක හිත තියාගන්න උත්සාහ කරනවා. එතකොට අර තියෙන උද්දච්ච කුක්කුච්චය ටිකෙන් ටික තමන්ට අඩු කරගන්නට පුළුවන්. අවසාන ලෙස විශේෂයෙන්ම අපි ආර්ය සම්මා දිට්ඨිය තුල තවත් එක විස්තර කරනවා කොහොමද අපට මේ සිතුවිලි වලින් දුර වෙන්න පුළුවන්කම තියෙන කියලා. අනිත් අතින් අපෙන් අතින් අඩුපාඩුවක් සිද්ධ වෙලා තිබුණත් අප ඊට වඩා ප්‍රබල කුසල් දහම් සිද්ධ කරවොතින් බුදුහාමර දේශනා කරනවා අර බලාකුලින් නික්මෙන සඳක් වගේ අපට අකුසල් යටපත් කරන්න පුළුවන් කියලා. අපේ ජීවිතවල සම්පූර්ණයෙන්ම කුසල් කරන ජීවිතම නෙවෙයි අපට තියෙන්නේ. අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා ඇති. නමුත් අපට මේ උතුම් දහමක් ලැබිලා තියෙනවා. ඒ කර්ම චක්‍රය අපට ධර්ම චක්‍රයෙන් ජය ගන්න මාවත බුදුහාමුදුරු ඊටාම පැහැදිලිව දේශනා කළා. ඒ නිසා අපි ඊටාම ප්‍රබල කර්ම වලින් අර දුර්වල අකුසල කර්ම දුරු කරගෙන අපට කුසලයේ ජය ගන්නට පුළුවන්කමක් තියෙනවා. සම්මා සතිය තුලින් අපි අපේ කය ගැන සිත ගැන නිතර අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම සතිපට්ඨානය මෙහිදී වැදගත් වෙනවා. කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර ගැන නිතර සිහිය පිටුවා ගනිමින් මේ හතරට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර අපි අවධානයෙන් ඉන්නවා. යතර විශේෂයෙන්ම එක කුසල අරමුණක සිත සතිමත් කර ගන්නවා. මේ සතියේ ප්‍රතිඵල විදියට සම්මා සමාධියටපත් වෙනවා. ඒ කුසල අරමුණෙහි සිත දිනු කිරීමේ ප්‍රතිඵල ලෙස ඒ කුසල අරමුණ තුළම හිත සමාධිමත් කර ගන්නට පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් මේ මට්ටමේදී බුදුහාඳුරෝ පැහැදිලි කරනවා සීලංච සමචර්යාච මෙත්ත චිත්තංච භාවේ කියලා. ඒක ඊටම වැදගත් ප්‍රකාශයක්.
භාගතුන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන ඊටාම කෙටියෙන් සඳහන් කරපු අවස්ථාවක්. දානමයන් පුණ්‍ය කිරවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරවත්තෝ කියලා දේශනා කළා. ඒ අතර සීලංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා දේශනා කළා. මේ විදිහේ භාවනාමය කුසලය බුදුහාඳුරෝ සංක්ෂිප්ත කළ දක්වන්නේ මෛත්‍රී භාවනාව, මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න කියන එකයි. පින්නතුනි මේ ජීවන මගේ ඉන්නකොට අපේ ධර්මයේ සාන්දෘෂ්ටිකව අකාලිකව ටිකෙන් ටික පේන ගන්නවා. වෙන දෙයක් මානසික දුක් පීඩා අඩු වෙනවා. එන්නම තමන්ගේ දිව මඟ පහන් වෙන ආකාරයක් අපට දැක ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ කායික වාචික සංවරය ඇති වෙනවා. පින්නතුනි ඔබ ඊටාම මනවින් තේරුම් ගත යුතු කාරණයක් මෙහිදී තියෙනවා. අප බොහෝ විට දැකපු දෙයක් තමයි සමහර ඇත්තන් හුඟක් පින්කම් කරනවා. මහා විශාල මට්ටමින් දාන ආදිය කරනවා. විශාල පරිත්‍යාගයන් කරනවා. නමුත් ඒ කරන දේවල් වල ප්‍රතිඵල කොයි තරම් දුරට තියෙනවද කියලා අපි නැවත වතාවක් ආපස්සට හැරිලා කල්පනා කරලා බලන්න වටිනවා. ඇයි මෙච්චර පින්කම් කරන අපි දිනෙන් දින පිරිහෙන්නේ ඇයි කියලා බලන්න. මේ පින්කම් කරාට පිනොතින අපට මේ සම්මා දිට්ඨියෙන් තොරවයි අපි බොහෝ දෙනෙක් කරන්නේ. මේකෙන් පිනක් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. නමුත් මේ කරන දේ අපි කොයිතරම් දුරට සිල්වත්ද කරන්නේ? කායික වාචික සංවරෙන්ද අපි මේ දේවල් කරන්නේ? මේ පින්කම් කළ අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්නද අඩු කරගන්නද බලන්නේ. මෙන්න මේක තමයි නිර්ණායකයේ පින්නතුනි. මේක තමයි උරගල. මේක තමයි මිම්ම. මේක තමයි පිනේ ආනිසංස බලන මූලික අවස්ථාව. අප පින්කම් කරන්නේ කොච්චර සිල්වන්තවද? ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකීලා පංචශීලයේ ආරක්ෂා කරන දේ පින්කම් කරන්නේ. පින්කම් කරන අවස්ථාවේදී පින්කම් කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පින්කම් වලින් අපේ මාන්නය, තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා අපි අපටම අවංකව හදවතට අපි සිත යොමු කරලා අපි බලන්නට ඕන. මෙන්න මේකෙන් හිතා ගන්න පුළුවන් පින්නොතින් අපි කරන පින්කම් කොච්චර ඵලදායීද? කොයිතරම් ඒව ශක්තිමත්ද? ඒ කරන පින්කම් කොයිතරම් දුරට සමාජයට යහපත වෙනස හේතු වෙනවද? සමාජයක් නිවැරදි වෙන කොච්චරනම් ඒව වැදගත් වෙනවද? ඒ පින කොයිතරම් ආනිසංසදායීද? මේ කරන පින අපේ ඥාතීන්ට දෙවියන්ට කොච්චර අනුමෝදන් වෙන්න පුළුවන්ද? ඒ අනුමෝදන් වෙන ඥාතීන් දෙවියන් අපිව කොයිතරම් දුරට ආරක්ෂා කරනවද? මෙන්න මේව ටික බලන්න හොඳ මිනුම් දණ්ඩක් තමයි මේ අපි කරන පින්කම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉඳගෙන මන දැක්මෙන් සම්මා සංකප්පය, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ මෛත්‍රිය හදවතේ දරාගෙන අපි කරන්නට ඕන. එහෙම නැත්නම් අපි ලොකු වේදම් කරලා පින්කම් කරා වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඒ වගේ කුසලයේ චර ප්‍රබල නැහැ. මේ කරන ක්‍රියාවලින් සමාජයක් නිවැරදි වෙන හේතු වෙන්නේ නැහැ. දිනෙන් දිනම සමාජය අගාධයට යන්නේ. දිනෙන් දිනම සමාජය පිරිහෙනවා. දිනෙන් දිනම දුසිරිත වැඩි වෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය අමනුෂ්‍යයන් විසින් මේ මුළු සමාජයම ගිල ගන්නවා පින්නතුනි. මේක අපි තාම මනමින් තේරුම් ගන්නට ඕන. අපිට මුළු සමාජයක්ම නිවැරදි කරන්න බෑ. නමුත් අප තේරුම් ගන්න අය මේක ඊටාම නෝනින් තේරුම් අරගෙන සමාධියට ඇති වෙච්ච ගමම්ම මෛත්‍රී හදවතේ දරා ගන්නට ඕන. බුදුහාමුදුරේ ඒකයි දේශනා කළේ යන්තං සන්තං පදං අபிසමෙච්ච සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. යම් කිසි ශාන්ත පදයක්, මානසික සෝයක්, සමාජ යහපතක් කැමති නම් කෙනෙක් එවැනි කෙනා විසින් මෛත්‍රී සහගතව මේ ගමන යන්නට ඕන. මේ මෛත්‍රිය තුළින් මේ තැනැත්තා කායික වාචික සංවරය නම් ඕ සිල්වන්ත බවට පිහිටලා ඔහුගේ දිවි පැවැත්ම යහපත් දිවි පැවැත්මක් වෙනවා. ඔහු කරන රැකියාව කිසි විටකත් ඔහුටවත් සමාජයටවත් මෙලොවටවත් පරලොවටවත් අයහපතක් නොවන විදියට විඤ්ඤෝ පසත්ත කියපු විදියට නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන දෙයක් තමයි ඔහු හැම විටම කරන්නේ. ඔහුගේ උත්සාහයෙන් නිවැරදි උත්සාහයක් බවට පත් වෙලා ඔහුගේ සිහිය, සමාධිය, සම්මාදිට්ඨිය පෙරමුණගත්තු අංග බවට පත් වෙනවා. අප මේ සඳහන් කළේ පින්නතුනේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු මේ ආරස්ණික මාර්ගයේ මුල් පියවර ටික අප මේ සාකච්ඡා කළේ. මේ සූත්‍රයෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සේයතාපි බික්ඛවේ ගංගා නදී සමුද්දනින්නෝ සමුද්දපෝනෝ සමුද්දපබ්බහරෝ. ඉන්දියාවේ මහා ගංගා කීපයක් තියෙනවා. ගංගා නම් ගඟ, අකිරවතී ගඟ, සරබූ ගඟ, මහී ගඟ, යමුනා ආදී මේ මහා ගංගා ගලා බසිනවා.
ඕනෑම ගංගාවක් පින්නතුනේ මුහුද බලා ගමන් කරන්නේ. සමුද්ද නින්නෝ මුහුදට බරව යන්නේ. සමුද්ද නින්නෝ සමුද්ද පබ්බහරෝ මුහුදට බරව මුහුදට නැමිලා ඒ වගේම මුහුද වෙතයි මේ සියලුම ගංගා ගමන් කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න ඒ වගේම තමයි. යම් කෙනෙක් ආරෂ්ඨික මාර්ගය වඩනවා නම් ඒ තැනැත්තාත් නිතරම නිවන කරායි ගමන් කරන්න කියලා. අර මුලින් සඳහන් කරපු කම්මස්ස කතා සම්මාදිට්ඨියත් එක්ක යන ඒ ආරෂ්ඨික මාර්ගයේදී පුද්ගලයා සුගතිගාමී මාර්ගයට යන්නේ. ඔහු දාන ආදී පුණ්‍යදහම් කළත් තව දුරටත් ඔහු තාම අවිද්‍යාව තුලයි ඉන්නේ. ඔහු පුඤ්ඤාවි සංඛාර කළත් අවිද්‍යාවච්ඡ සංඛාරා කියපු විදියට ඔහු පුඤ්ඤාවි සංඛාර සිද්ධ කළත් ආනන්ජාවි සංඛාර සිද්ධ කළත් ඔහු භවයක් පිළිබඳව අනවබෝධයෙන් ඉන්නේ. ඔහු වටා ලෝකයක් ඇතයි කියලා අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයක් තුලයි ඔහු ඉන්නේ. මෙන්න මේ සංසාර චක්‍රයේහි භවය තුල සංසාරයේ තුල ඉන්න පුද්ගලයාට වඩා අවබෝධයක් ලබා දෙන්නට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මෙතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරන අත්තිබෙක්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන මෙන්න මේ කාරණේ අපි තාම මනමින් දැනගන්නට ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. නැත්තම් දුක පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරපු දේශනය. දුක්ඛ සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන දේශනාව. පින්තුනි තාම අවධානයෙන් මේ කාරණා ටික අහන්න. ඔබේ ජීවිතයේ ගමන් මඟ වෙනස් වන්න. ඔබ සංසාර චක්‍රය තුල තවදුරටත් ගමන් කරනවද? ඒ සංසාර චක්‍රයෙන් ඔබට නික්මෙන්නට අවකාශ තියනවද? හැකියාව තියනවද? පින තියනවද කියලා ඔබ ගැන ඔබට බලා ගන්න පුළුවන් අවස්ථාවක්. ධම්මචක්ක සූත්‍රයේ මුලින්ම දැක්වෙනවා කතමංචාවසෝ භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය විස්තර කරනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී කාරණා විස්තර කළ අවසානයේදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා විස්තරයක් කරනවා. මේක පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට උනත් දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ ටිකෙන් විස්තර කරන්නේ. ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි. ඊළඟට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කාරණයක් පැහැදිලි කරනවා. කෙටියෙන් ගන්නවා නම් ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් විදියට නිර්මාණය කර ගැනීම දුකයි කියලා දේශනා කරනවා. වෙනත් විදියකින් කියනවා නම් බාහිර ලෝකයක් තුල හිත බැසගෙන තිබීම, තෘෂ්ණා සහගතව හිත බැසගෙන තිබීම තමයි මේ දුක හැටියට මේ දේශනා කරන්නේ. පින්නතුනි මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ එදා පස්සක මහණුන්ට මේක දේශනා කරනකොට ඔවුන් ශනික අවබෝධ කරගත්තා. ඔවුන් සතර බොහෝ කාලයක් ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු අය. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන් ආපු අය. එනිසා ඔහුට මේක ශනිකව තේරුණා මේක කියනකොටම. නමුත් පින්නතුනි අද කාලේ ඉන්න අපි මීටත් වඩා ගැඹුරට යන්නට ඕන. මීටත් වඩා ගැඹුරු ලෙස මේ දුක්ඛ සත්‍ය කියන එක මොකක්ද කියලා ත්‍රිපිටකය තුල විස්තර වෙනවා. විශේෂයෙන් අභිධර්ම පිටකයේ පැහැදිලි කරනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලා. මේක ඊටාම සාවධානව බැහුම්කන් දෙන්න. කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා මෙතෙන්දි පැහැදිලි කරන්නේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් මේ දේ හැර තවත් යමක් වෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. කායික දුක චේතසික දුක දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. වෙනත් දෙකකින් කියනවා ධම්මචක්ක සූත්‍රයේ කරන විස්තරය. පිනුතුනි මේ දෙකේ වෙනස අපි ඊටාම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. උගක් අවධානයෙන් ඉන්න. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක හැර වෙනත් යමක් වෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා පැහැදිලි කරනවා. දෙන්නතුනේ මේක සාමාන්‍ය කෙනෙකුට හුවතින් හිතා ගන්නවත් බෑ මේක. අපිට යම් තාක් දුක් වෙනවා නම් අපි හිතන්නේ ඒක කායික දුකක් වෙනවනේ ඒක මානසික දුකක් වෙනවනේ එයින් බැහැර දුකක් තියෙන්න බෑ කියලා අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥාණයෙන් තවත් දුකක් පැහැදිලි කළ දෙන එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ?
අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය වලට මුලින්ම ගෝචර වෙන මුල් අත්දැකීම. ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව මේක විපාක මට්ටමේ තියෙන අවස්ථාව. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි, මේක විපාක මාත්‍රයක් විතරයි. අපි යමක් දැස බලනකොට ඒ පහළ වෙන ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් ඒකෙන් හට ගන්නා වූ විඥානයත් මෙන්න මේ කාරණා ටිකම පින්නතුනි ඒක සාමාන්‍ය ලෝකයේ දුකක් නෙවෙයි ඒක. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය කවදාවත් අපිට බැහැර කරන්න බෑ. බැහැර කරන්න කියලාත් බුදුහාඳුරු නැහැ. සමහර අය දා ಭಾರತೀಯ සමාජයේ සමහර අය උත්සාහ ගත්ත මෙන්න මේ දුක්ඛ සත්‍ය දුරු කරන්න. ඔබ ඉන්ද්‍රිය බාහන සූත්‍රයේ කියවත ඔබට පෙනේ පාරාසාරිය බ්‍රාහ්මණයේ ශිෂ්‍යයා උත්තර කියන්නේ කොහොමද? රූප නොබලී ඉන්න ශබ්ද නොඅසා ඉන්න කියලා. බුදුහාමුදුර සඳහන් කරන්නේ එහෙනම් උපතින් අන්ධයොත් බිහිරියොත් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. අපේ අතීත කර්ම විපාක විදිහට ලැබිලා තියෙන ඇසත් රූපයත් චක්කු විඥානයත් මේ දේ දුරු කරන්න කියලා බුදුහාමුදුර දේශනා කළා නෑ. බුදුහාමුදුර සඳහන් කරන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන් දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නටයි ඕනේ. එතකොට මෙන්න මේ දුක්ඛ සත්‍ය කෙනෙක් ඊටාම ශනිකයි. ඇසට රූපයක් පතිත වෙනකොට ඇස පහළ වෙනවා, රූපය පහළ වෙනවා, චක්කු විඥානය, චක්කු සම්පස්සය ආදී පහළ වෙලා මනෝ ධාතු ඇති වෙලා විපාක මනෝ විඥාන ධාතුකුත් හටගෙන ඒක නිරුද්ධ වෙච්ච තැන අපි ඊළඟට මන ආයතනෙන් අර නිරුද්ධ වෙච්ච රූපය ගැන සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මෙනෙහි කිරීම වශයෙන් උයි අපි මනෝ විඥාණයෙන් ඒක දැනගන්න. එතකොට පින්නතුනි අපි මනෝ විඥාණයෙන් මේක දැනගන්නකොට දැන් ඔබ මේ වෙලාවේ අහගෙන ඉන්න ශබ්ද යහන්නේ ඔබට හිතෙන්නේ සෝත විඥාණයෙන් කියලා. කනට එක පතිත වෙනවා ශබ්දයක් විදියට. නමුත් මේ හඬ ඔබ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථා කිහිපයම ඉක්මවලා මනෝ විඥාණයෙන් තමයි මේක තේරුම් ගන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අන්න ඒ මුලින්ම ලැබෙන අත්දැකීම. ඒක දුක කියලා කියන්නේ නෑ. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ලෝකයේ බොහෝ දෙනෙක් දුක දන්නවා. බුදුහාඳුර පහළ වෙන කලිනුත් ලෝකයේ මිනිස්සු දුක තේරුම් ගන්න තිබුණා. බෝධිසත්වයන් වහන්සේත් ගිහිගෙන් නික්මෙන කලින්ම මහලු වීම, ලෙඩවීම, මරණය කියන එක එදා චන්නමතියකින් දැනගෙන තිබුණේ. එතුමා අවුරුදු 29ක් ගෙදර හිටියා. මේ දුක දැනගෙන තිබුණේ. එහෙම දුක සාමාන්‍ය දුක දැනගත්තු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදුනාට පස්සේ දේශනා කළේ උන්වහන්සේගේම වචන වලින් පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී කියලා. මට පෙර නොයසු විරු දහමක් පහළුණා කියලා. එහෙනම් පින්නොතින අර කලින් දැනගත්තු ලැබවීමද මහලු වීමද මේ තේරුම් ගත්තේ. මේ ලැබවීම මහලු වීම කියන දේ සාමාන්‍ය දුක. හැබැයි ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ දුක ඇතිවන්නට පාදක උනේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ නැමැති දුක්ඛ සත්‍ය තේරුම් නොගැනීම සහ ඒ ගැන අනවබෝධය. ඒ මත පිහිටලා ඉඳගෙනයි මේ දුක හටගත්තේ. ඒ නිසා ඒකට දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. දුක කියලාත් කියනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත් හැම කාර් එකක්ම කාර්යයකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හැම දුකක්ම ලෙඩවීම, මහලු වීම, මරණය, පංච උපාදානස්කන්ධය ආදී මේ දේ දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. ඇයි අර මුල් පදනමෙන් ආපු නිසා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක් නොවිඳින දුක්ඛ සත්‍ය පමණක් තියෙන උත්තමයා මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ අතීත කර්ම විපාක විදියට දුක්ඛ සත්‍ය තියෙනවා. ඇස රූපය ආදිය පහළ වෙනවා. නමුත් ඒ දේ නිත්‍ය සපාත්ම වශයෙන් නොගන්නා නිසා උන්වහන්සේ දුකටපත් වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ අවබෝධය මේ දුක්ඛ සත්‍ය තේරුණොතින් මෙන්න මෙතෙන්ද තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසය කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මේක ලැබුණ බව මොහු දන්නවා. එහෙනම් මේ දුක බාහිරින් ආපු දෙයක් නෙවෙයි.
තමන්ගේම මනසින් හදාගත්තු දෙයක් කියන එක දන්නවා. දුක ආවේ බාහිර රූපයෙන් නෙවෙයි, ශබ්දයෙන් නෙවෙයි, ගන්ධයෙන් නෙවෙයි, රසයෙන් නෙවෙයි. කායික වශයෙන් උත් යම්කිසි වේදනාවක් එනවා. නමුත් ඒකත් තේරුම් ගන්නේ මනසින් අපි. පින්නතුනි එහෙනම් මේ දුක මේ කෙලෙස් කොහෙන්ද හටගන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ඒවට කියන්නේ කාම ගුණ කියලා. කාමය කියන්නේ පුද්ගලයාගේ සංකල්පවල තියෙන රාගය. එහෙනම් අර ස්කන්ධ පංචකය හටගත්තා පිරිසුදු ස්කන්ධ පංචකයක්. අන්න එතන තියෙන විඥාණයට තමයි කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා. අන්නේ විඥාණය ඇතුළු ස්කන්ධ පංචකයක් අතීත කර්ම විපාක විදිහට හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අනවබෝධයෙන් නම් ඉන්නේ. අසිහියෙන් නම් ඉන්නේ. අනුවණෙන් නම් ඉන්නේ. මොකද්ද වෙන්නේ? ඒ ස්කන්ධ පංචකේ නැවත බාහිර ඇති දෙයක් කියලා බාහිරට ඇස දල්වා බලනවා. බලනවත් එක්කම රූප තුල හිත බැස ගන්නවා. පංච උපාදාන ස්කන්ධෙහි උපචේත රැස් කිරීමට යනවා. නැත්තම් අපි අනුසෝතගාමී මාර්ගයේ ඉඳලා අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී මෙන්න මේ පටිසම්පාදය තුල අපි කරකැවි කැවි අපි ගමන් කරනවා. අපි අපුඤ්ඤාභි සංඛාර වලින් නික්මුණත් අපි පුඤ්ඤාභි සංඛාර සිද්ධ කළත් අපි තවදුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ. අපිට එකපාර මෙතනින් දුර වෙන්න බෑ. මුලින් අපි පුඤ්ඤාභි සංඛාර තුල ඉන්නවා අපි. ඒ පුඤ්ඤාභි සංඛාර කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕනේ. එතනනොත් නික්මෙලා පුඤ්ඤ පාප පහිනස්ස මට්ටමට එන විදියට අපේ ජීවන මඟ සකසා ගන්නට මෙන්න මේ දැක්ම ඇති කර ගන්නට. එහෙනම් පින්නතුනි මේ ගමන් මඟ වෙනස් කරගන්න සම්දිස්ථානය කොතනද? වර්තමානයේ තුලයි. වර්තමානයේට ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන. මේ Taman දකින්නේ අහන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් ශබ්දයක් කියන එක. දකින්න මොකද වෙන්නේ? මේකට කියනවා පංචස්කන්ධයේ අපචේත යනවා, වැයවීමට යනවා කියලා. මේකට තමයි ဒုတိ කම විභංග සූත්‍රයේ දේශනා කළේ අත්තිබෙක්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛයාය සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම ටිකක් බුදුහාමර දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ වර්තමානයේ තුල හිත තියාගෙන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, සෝත සම්පස්ය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, ගහන සම්පස්ය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, જીවහා විඥාන අනිත්‍යයි, જીවහා සම්පස්ය අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි, කාය සම්පස්ය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි, මනෝ සම්පස්ය අනිත්‍යයි කියලා මෙන්න මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේ අසාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, චක්කු සම්පස්සය ආදී ස්පර්ශයන්, චක්කු සම්පස්සය වේදනාදී වේදනාවන් කියන මෙන්න මේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බැලීම. පින්නතුනි වර්තමාන හිත තියාගෙන අපි මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන විදර්ශනා කරන්නේ. විදර්ශනා කරන මොකද්ද වෙන්නේ? අපට හැඩ රූපයක් පේනකොටම අපි දකිනවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්න කියලා. ඇලීමවත් ගැටීමවත් අපට හටගන්නේ නැහැ පින්නතුනි. හොඳට පුහුණු කළ බලන කාලයක් මේක. භාගතුන් වහන්සේ දිත්තේ දිත්ත මත්තන් කියන්නේ මේකයි. සුතේ සුත මත්තන්, මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන්නේ මේකයි. අතීතයේ සුත කියන්නේ අතීත කෘදන්තයක්, අසපු දේ, දැකපු දේ. බුදුරජාණන් වහන්සේ දස්සනේ දස්සන මත්තන් කියලා නෙවෙයි කියන්නේ.
දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ. සුතේ සුතමත්තන්. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ දකින්න. ඇහැට රූපයක් පේනකොටම කනට ශබ්දයක් අහනකොටම දකින්න මේ නිරුද්ධ වෙච්ච එකක් දැන් මේ හඳුනාගන්නේ මනසින්. මනසේ තියෙන වේගවත් බව නිසා මේක නොතේරිලා බාහිරට ඇස නැඹුරු කරගෙන හිටියට ඇත්තටම මේ දකින වෙලාවේ ඒ දකින්න හේතු වෙච්ච අසත් රූපයක් නිරුද්ධ වෙච්ච ලෝකිකය මා මේක දකින්නේ කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මෙතන තමයි අපට ශ්‍රද්ධාව හටගන්නේ. පින්නතුනි හිතන්න එපා මේක සරල දෙයක් කියලා. ඔබේ සසර පින තියෙනවා නම් අතීතයේත් ඔබ මේ වගේ ධර්ම කාරණා අහලා තියෙනවා නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය දිනු කළ තියෙනවා නම් ඔබට මේ පණිවිඩය ඇසෙනකොට ඔබට අත්හරින්න බැරි දෙයක් නැහැ. ඔබ දන්න විදිහ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය එක ධර්ම දේශනාව අහලා බුදුහාඳුරන්ගෙන් සියලුම දේවල් අත්හැරියා. එතෙමෙට හෙට වෙනි දවසේ රජෝට උණ ගන්න හිටිය කුමාරවරු ඒක අත්හැරලා අද දවසේ මහණුණා. හෙට දවසේ විවාහ වෙන්න මගුල් ඇඳුම් ටික ඔක්කොම සෝදානම් කරගෙන හිටියා අද දවසේ මහණුණා. පින්තුනේ ඔබ හිතනවද මේ මහණුනේ ඒව අත්හැරියේ නිකන් කියලා? ඔබ හිතනවද මේ දේවල් අත්හැරියේ බුදුහාඳුරන්ගේ 이르දි බල දැකලා කියලා? බුදුහාඳුර අහසින් වැඩම කළ නිසා? නැත්නම් උන්වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලාද මේ මහණුනේ? ඒවත් බුදුහාඳුර උපයෝගී කරගත් යම්සි ප්‍රමාණයකට පුදුලෙන් দমনය කරන්න. නමුත් මේ හැම දිනම පැවිදුනේ පින්නතුනේ මෙන්න මේ දර්ශනය දැකලා. ඔබට එහෙම කරන්න කියනව නෙවෙයි මේ. ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිහි ගෙදර වැඩපළ කරද්දිම මේ ධර්ම මාර්ගය යන මාර්ගයක්. ඒකයි මේ ආරස්නික මාර්ගය කියලා කියන්නේ. දැහැමි රැක ආරක්ෂා කරමින්, දැහැමිව දරුවන් පෝෂණය කරමින්, කායික වාචික සංවරය ඇති කර ගනිමින්, සතිපට්ඨානෙ වඩමින්, සමථ විදර්ශනා පුහුණු කරමින්, නිවස තුළම Tamanට නිවසම නිවනක්, දිව්‍ය විමානයක්, නිවන් මඟ, භාවනා මධ්‍යස්ථානයක්, භාවනා කුටියක් කරගන්න ක්‍රමය බුදුහාමුදුරේ දේශනා කළා. පින්නතුනි මෙන්න මේ දුක තේරුම් ගත්තනම් මේ දුක සත්‍ය තේරුම් ගත්තනම් ඔහු දුක තේරුම් ගත්ත වෙනවා. ඔහු දුක්ඛ සමුදය තේරුම් ගත්ත වෙනවා. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසාගතා తත්‍ර తත්‍ර අබිනන්දිනී. මෙන්න මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන ඒ තැන්වල ඇලෙන ගතියයි තෘෂ්ණාව හේවත් දුකට හේතුව කියලා කියන්නේ. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? යෝ තස්සායේ වාසයස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අන්නේ ඇලෙන්නම තියෙන දෙයට නොඇලී එයින් දුරු වීමයි දුක්ඛ නිරෝධය වූ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අන්න ඒක යථාර්ථය බවට පත් කරන වැඩපිළිවෙලයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ. සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු මේ මාර්ගය කියලා කියන්නේ. පින්වතුනි මෙතෙන්දී අපි බොහෝ විට අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ ආරෂ්ඨික මාර්ගය සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා. මේක බොහෝ විට අපි අහන ප්‍රශ්නයක්. පින්වතුනි මේකට ඊටාම කෙටියෙන් උත්තර දෙන්න තියෙනවා නම් ආරෂ්ඨික මාර්ගයේ තේරුම් ගන්නකොට න්‍යායක් විදිහට තේරුම් ගන්නකොට සුතමේ ඥානය වශයෙන් ලබා ගනිද්දී සම්මා දිට්ඨි පුරේ ජවං. මේක අසා දැනගන්නකොට මුලින් චතුරාර්ය සත්‍ය දැනගෙන මේක යන්නට ඕන. වඩනකොට වඩන්න තියෙන කොහොමද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. වඩනකොට සීලේ පිළිපදලා මේක වඩන්න තියෙන්නේ. ඒ සීලය නිකන් සීලයක් නෙවෙයි. සීලය ප්‍රඥාවෙනොත් ප්‍රඥාව සීලෙනුත් පිරිසුදු වෙන්නට ඕන. දිට්ඨිං අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ මේකයි. මේ සීලය ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාවේ යන මධ්‍ය මාර්ගයක් වෙන්නට ඕන. පරිසම්පාදේ තේරුම් ගත්තු දර්ශනයකින් යුක්ත සීලයක් තමයි නිර්වාණ අවබෝධය සඳහා නිබ්බාන පෝනෝ, නිබ්බාන නින්නෝ, නිබ්බාන පබ්බාහාරෝ කියලා සඳහන් කරන්නේ. අර ගංගානම් ගඟ සාගරයට අභිමුඛ යනවා වගේ නිවනට අභිමුඛව මේ ආරෂ්ඨික මාර්ගය යන නම් සුතමේ ඥාණයෙන් සම්මා දිට්ඨිය උපදවාගෙන දුක කියන්නේ මෙන්න මේක. මේ දුක සත්‍ය මෙන්න මේක. මේ ස්කන්ධ පංචකේ හට ගැනීම. ඒ හට ගැනීම පිළිබඳ අනවබෝධයෙන් හිටියොත් දුක සමුදයට යනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් හිටියොත් දුක නිරෝධයට යනවා. ඒ සඳහා මාවත මෙන්න මේක ආරෂ්ඨික මාර්ගය කියලා දැනගත්තොත් අන්න එවැනි කෙනාට තමයි ආරෂ්ඨික මාර්ගයක් සැබෑ ලෙසම ඉදිරියේ නිර්මාණය වෙන්නේ. අන්න ඒ කෙනා පුළුවන් තරම් දුරට සම්මා සංකල්පය ඇති කර ගන්නවා.
ඔහු කම්සපෙන් දුරු වෙනවා, පංච නීවරණ දුරු කරනවා. නිතරම මෛත්‍රිය භාවනා වඩමින් නීවරණ දුරු කරන මාර්ගයක ඉන්නවා. එයත් කරන්නේ නිවනට නැමිලමයි කරන්නේ. අර අවසාන ඉලක්කය සිතේ තියාගෙන ඔහු මේක කරන්නේ. ඔහු මොනවා කළත් මේ ගමනාන්තය සිහි කරගෙන මේක කරන්නේ. ඔබ දන්නවා, ඔබ ගමනක් යනවා නම් අලුත් ස්ථානයකට ගියත්, පරණ තැනකට ගියත්, ඔබ වාහනයක ගියත්, පයින් ගියත්, ඔබ යන ගමනාන්තය ගැන සිහින මවමව තමයි ඔබ එතන යන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ආධ්‍යාත්මික සිහිනය, ස්පිරිචුවල් ගෝල් එක, ස්පිරිචුවල් ඩ්‍රීම් එක මොකද්ද? ඒ තමයි කවදා හරි ඇසට රූපයක් පේන මොහොතේම දිත්තමත්තම් මට්ටමට මමපත් වෙන්න ඕන කියන මේ ආධ්‍යාත්මික සිහිනයයි දුකෙන් නිදහස් වීමේ සිහිනය අපේ තියෙනට ඕන. අද අපි දුක් විඳින ඇසට පේන රූපය තුළ හිත බැසගත්තු නිසා ඒ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගෙන බාරහාර වෙලා තියෙන අපි බාර උසුලාගෙන යන්නේ. අන්නේ බාර නික්ෂේපණය කරන්න මොකද කරන්නට ඕන? ඇසට රූපයක් පේනකොට මේක නිරුද්ධ වෙච්ච එකක් කියලා දැනගන්නට ඕන. ඒක දැනගන්න හිතත් ඒ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකයක හට ගැනීමක් කියලා දැනගෙන එතනනුත් නිදහස් වෙන අපි දැනගන්නට ඕන. මෙහෙම දැක්කොත් තමයි ශුන්‍යෝ ගාමේ අවෙක්ඛස්සෝ කියලා කියන්නේ. ශූන්‍ය වූ ගමක් ලෙස දකින්නවා කියන්නේ මේකයි. මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් අපි අවිද්‍යාවෙන් ඔසවා ගන්න ලෝකයක් මේ තියෙන්නේ. සම්පූර්ණම දුක් ටික අපේම වරදින් අපි මේ ගොඩ ගහගන්නේ. අන්න එතනින් නිදහස් වන්න සඳහායි මේ ගමන යන්නේ. සම්මා සංකල්ප ඇති කරගෙන සම්මා වාචා අපි වචන කතා කරන්නේත් මෙන්න මෙතෙන්ට යන ඉලක්කයට හානියක් නොවන විදියට. අපි කයින් කටයුතු කරන්නේත් මේ ආධ්‍යාත්මික ඉලක්කයකට බාධාවක් නොවන විදියට. අපි රැකිරක්ෂා කළත්, දරුවා හැදුවත්, උත්සාහයක් කළත්, සිත එකඟ කළත්, සමාධිමත් කළත් හැම දෙයක්ම අප කරන්නේ පින්නතුනේ මෙන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ලැබුණු ශ්‍රද්ධා සම්පත්තිය ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වසනීයත්වයෙන් අපි හැමදේම කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉඳගෙන. එහෙනම් පින්නතුණිය අද අපට වැරදුනේ කොතනද? අපේ මේ මුළු සමාජයේම වැරදුනේ කොතනද? අපි හැමදේම කළේ මේ ආරස්නික මාර්ගයෙන් බැහැර වෙලා. අපි පින්කම් කළත්, රැකිරක්ෂා කළත්, කලාකෘතියක් කළත්, දරුවෙක් හැදුවත් අපට ප්‍රශ්නයක් ඇති වුණා නම්, සමාජයේ ගැටලුවක් ඇති වුණා නම්, සමාජ අසාධාරණයක් වුණා නම්, තවත් කියන විදිහේ දෙයක් සමාජ දුසිරිතක් වෙලා තියෙනවා නම් ඇයි උනේ? අපි අවංකව අපේ සමාජයට වැරදිච්ච තැන හොයා ගන්නට ඕන. අපේ නිවසේ ගැටලුකාරී දෙයක් තියෙනවා නම්, අසමගියක් තියෙනවා නම්, පිරිහීමක් තියෙනවා නම් අවංකව තේරුම් ගන්න අපි මේ ආරස්නික මාර්ගයෙන් බැහැර වීමේ ආදීනමයි අද අපි මේ විඳින්නේ කියලා අවංකව තේරුම් ගන්න. අපි කතා කරන වචන අනිත්‍යයේ හිත රිදලා තියෙනවා. අපි හැසිරෙන විදියෙන් අනිත් අයට බාධාවක් වෙලා තියෙනවා. අපි කරන රැකියාවෙන්, අපි කරන පාලන තන්ත්‍රයෙන් අනිත් අයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඇයි ඒකට හේතුව? අපි මුළු සමාජයක්ම පින්කම් වර්ණනා කළා. විශාල ගොඩනැගිලි හැදීම් වර්ණනා කළා. මහා බුදු පිළිම එකිනෙකා පරා යන මහා බුදු පිළිම හදාන අපි තරංගයට හැදුවා. අපිට කොතනද වැරදුනේ? අපි හැමදේම කළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව. අපි ඒ කරපු පින්කමක්වත් ශක්තිමත් උනේ නැහැ පින්නතුනේ. මුළු සමාජයක්ම පිරිහිලා ගියා. අපි තවදුරටත් මෙහෙම යාම අපි ඉවසාගෙන ඉන්නවද? අපි තේරෙන මට්ටමින් මේ මාර්ගයෙන් වෙන් වෙලා වහවහාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එළඹිලා ඒකාතිකෙන් කම්මස්සකතා සමාධියට ඉඳගෙන පුණ්‍ය කර්ම සිද්ධ කරගෙන අපි ජීවිත නිවැරදි කරගන්නවද සිල්වත්ව? ඒ වගේම මේ චතුස්සත්‍ය සම්මාදිටිය යුක්තව අපි ගෘහස්ත ජීවිත ගත කළත්, කොයි ආකාරයේ ජීවිත ගත කළත් ඒ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක් වෙන්නට ඕන. ඒ ආධ්‍යාත්මික ජීවිතය සම්මාදිටිය පෙරට කොට ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳ විශ්වසනීයත්වයෙන් නම් අපි ඒ ගමන යන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ සිල්වන්ත භාවයෙන් යුක්තව යන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නැමැති
මේ ගුණධම් ඔස්සේ නම් අපි යන්නේ. අපි දිනපතාම අපි යන්නේ. ඔබ රැකියාවක් කරමින් හිටියත්, දරුවන් පෝෂණය කරමින් හිටියත්, අම්මා තාත්තට උපස්ථාන කරමින් හිටියත්, ඔබ වෙනත් පාලන තන්ත්‍රයක හිටියත්, කුමන කටයුත්ත කළත් ඔබ යන්නේ අර ගංගා නම් ගඟ මුහුදට යනවා වගේ ඔබ හැම මොහොතෙම නිවන් මාගේ ගමන් කරමින් ඉන්නේ. ඔබ දිනපතාම මානසික සුවයක් කරා යන කෙනෙක් වෙනවා. එන්න එන්නම ඔබේ රාග ද්වේෂ මොහ දුරු වෙන විශේෂයෙන් අවිද්‍යාව ප්‍රහීන වෙන මාර්ගයකයි ඔබ දිනෙන් දින ගමන් කරමින් ඉන්නේ. එහි අවසාන ප්‍රතිඵලය ඔබේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. ඔබ ගමන් කරන මේ ආධ්‍යාත්මික ගමන මග අනිත් කෙනාට ආදර්ශයක් වෙනවා. ඒ තුලින් ඔබට මේ ජීවිතේ කාලයේදීම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ ආධ්‍යාත්මික ගමන මගේ ආනිසංස දැක ගන්නට ප්‍රතිඵල දැක ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදියට යම් කෙනෙක් යනවා නම් ඔව් සම්මාදිට්ඨියෙන් ආරම්භ කරලා ඔව් හැමදේම කරන්නේ මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා නැත කියන අන්තයට උච්ඡේදවාදයට යන්නේ නැහැ. හටගත්තු ස්කන්ධ පංචකයේ නිරෝධය දකින්න කෙනා ඇත කියන සාස්වත අන්තයට යන්නේ නැහැ. මේ සමුදය වේ දකින්න සාස්වත උච්ඡේද කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ තමයි ඔහු හැම දෙයක්ම කරන්නේ. ඔහු මෛත්‍රිය වැඩුවත් කරන්නේ මෙතෙන්ට යන්න බලාගෙන. ඔහු වචනයක් කතා කරත් කරන්නේ මෙතෙන්ට යන්න බලාගෙන. ඔහු කුමන වැඩක් කරත් කරන්නේ මෙතෙන්ට. රැකියාව කරන්නේත් මෙතෙන්ට යන්න. ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්නෙත් මෙතෙන්ට යන සිහිනේ මවමව තමයි ඔහු යන්නේ. මේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඔහු දරුවෙක් හැදුවත්, රැකියාවක් කළත්, අධ්‍යාපනයක් ලැබුවත්, ගෙයක් හැදුවත්, ඉඩමක් ගත්තත් මේ කිසිම දෙයක් ඔහුගේ ජීවිතයේ අවසාන ඉලක්කය ෆයිනල් ගෝල් එක වෙන්නේ නැහැ. ඔහු ඒව කරන්නේ සමාජ සම්මත විදියට, යුතුයකම් විදියට, සමාජයට යහපත කරන්න විතර ඔහු කරන්නේ. ඔහුගේ අවසාන ඉලක්කය මොකද්ද? අවසාන ඉලක්කය මෙන්න මේ කිසිඳු බාහිර දෙයක සිත බැස නොගන්නාසේ මේ බාහිර රූපේනොත් අභ්‍යන්තර සිතෙනොත් නිදහස් වන්නට යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති පටිගංග රූප සංඥංච එත්තේසා චිත්තතේ ජටං කියපු විදියට අවිද්‍යාවෙන් නිර්මාණය කරගන්න නාම රූප දෙකෙම නිදහස් වන්නට නැත්නම් අර මුලින් කර්ම විපාක විදියට ලැබෙච්ච නාම රූප දෙකම නිරෝධය දකින විදියට ස්පර්ශ නිරෝධයන්තයට හිත තියමින් තමයි මොහු මේ හැම දෙයක්ම කරන්නේ. ඔහු නිවෙන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වෙමින් යන්නේ. ඔහු සම්මා සමාධියෙන් නවතින්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට ඒ සමාධිමත් වෙච්ච සිතින් සම්මා ඥානයේ මේ චතුරාර්ය සත්‍ය උඩ විනිවිද පේන ගන්නවා. පෙනෙන මට්ටමට ඔහු විමුක්තියටපත් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙන පමණට රාග දේශ දෙකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච පමණට විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. තමන් මිදිච්ච පමණ තමන් නිතරම දැනගෙන ඉන්නේ. නිතිපතාම කෙලෙස් වලින් මිදෙමින් ඔහු මේ යන්නේ ආධ්‍යාත්මික ගමනක්. අර සාගරයේ කලා යන ගංගා නම් ගඟ වගේ යමුනා අචිරවතී සරබෝ ආදී ගංගා මෙන් ඔහු නිතිපතාම ගමන් කරන්නේ මේ ආධ්‍යාත්මික ගමන නිර්වාණය නැමැති මහා සයුර වෙතයි නිරතුරුවම ඔහු ගමන් කරමින් යන්නේ. ඔහුගේ ජීවිතය ඊටාම ලස්සන ආධ්‍යාත්මික පිවිතුරු ගමන් මගක් වෙනවා. ඔහුගේ ජීවිතය ඔහුට සමාජයටත් යහපතක් වෙනවා. ඔහු තමන්ගේ ජීවිතය අනිත්යට ආදර්ශයක් වෙන විදිහට පවත්වා ගන්නවා. නිතිපතාම ඔහු මේ ආධ්‍යාත්මික සුවය විඳින්මින් ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ගමන මගේ ඉදිරියට යන්නට ඔබට මේ ධර්ම දේශනාවත් ශක්තියක් ආශිර්වාදයක් පිණිස වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් පින්නතුන්ට මේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අප ඊටත් අවස්ථාව ලබා දෙනවා. ඒ අතර කලින්ම ප්‍රශ්නයක් ඇහුවා අපි කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කර්ම අතුරින් මනෝ කර්ම ප්‍රබල වෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණු සංවාදයක් මේක. බොහෝ දෙනෙක් විශේෂයෙන් අන්‍යාගමිකයි හිතන් හිටියේ කාය කම්ම, වචී කම්ම කියන ඒවා ප්‍රබලයි මනෝ කර්ම වලට වඩා කියලා. බුදුරජාණන් වහන්සේ මේක හේතු සහිතව ඔප්පු කළ දුන්නා.
කායිකව අපි යමක් දෙයක් කරන්න පුළුවන් සමාජයට යහපත් වන්න. නමුත් මනස දියුණු කරලා කරන දේවල් ඇතැමිට යහපත පිණිස සිදුවන විශාල දේවල් මනස දියුණු කරපුවොත් ධානා අභිඥා ලැබුවාට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ පැත්තම දියුණු කරපු සමහර ඇතැමිට ඇතැම් මට්ටම් වල මිත්‍යා දෘෂ්ටි වල ඉන්න අය ඒ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියෙන්ම අර කායික වාචික කරනට වඩා විශාල සමාජ ව්‍යසනයන් මනස දියුණු කරපු අය සිද්ධ කරනවා කියන එක බුදුහාමුදුරුවෝ අතීත කතා ප්‍රවෘත්ති ආශ්‍රයෙන් පැහැදිලි කළ දුන්නා. ඉතින් මනස දියුණු කිරීම ඉතාම ප්‍රබලයි. විශේෂයෙන් ධානා මට්ටමට අභිඥා මට්ටමට හිත දියුණු කරපු කෙනෙකුට කායිකව දෙයක් කරන කෙනෙකුට වඩා වාචිකව දෙයක් කරන කෙනෙකුට වඩා ප්‍රබල දෙයක් මේ සමාජ වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් අපිට ඒක යහපත් පැත්තට යොමු කරගෙන සමාජ යහපත් පැවැත්ම සඳහාම ඒ දේ අපට උපයෝගී කරගන්නටත් බුදුදහම තුළ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ප්‍රශ්නයක් කලින් අහුවා උද්දච්ච කුක්කුච්චේ නැත්තම් සිතේ විපිරිසර භාවය ශෝකය අඩු කරගන්න කුමක්ද කරන්න ඕනේ කියලා. ඒ කාරණේට අපි ධර්ම දේශනාව අතරේදී පිළිතුරු දුන්නා. එකක් තමයි එහෙම Tamanට හිතට වේදනා ගෙන දෙන සිතවිලි එනවා නම් ඒවා සිහි කරන වාරය අඩු කරන්න කියන එක. ඒක අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ අසති අමනසිකාර කියලා. සිහි නොකර ඉන්න කියලා. සිහි නොකර ඉන්න කිව්වම බොහෝ දෙනෙක් කියන අමතක කරන්න කියලා. බුදුදහමේ මූලික පදනම සතිය සතිමත් බව තුල අමතක කිරීමක් සඳහන් කරන්නේ නැහැ. සතිය දින වෙනකොට මතකයේ දින වෙනවා තවත්. එතකොට බුදුදහම තුල සිහි නොකර ඉන්න කියලා කියන්නේ හරියට අපි සාමාන්‍ය උදාහරණයක් කියන්නේ දැන් කම්පියුටරේ යම් කිසි දෙයක් ස්ක්‍රීන් එකේ තියෙනවා නම් ඒක ඩිලීට් කරන එක නෙවෙයි ඒක මිනිමයිස් කරලා පල්ලෙහාට දාලා තියෙන එක. ඒක නොපෙනෙන්න තියෙන එක. එහෙම තියෙනකොට Tamanට පේන්නේ නැහැ ඒක. හැබැයි ඕන වෙලාවක සිහිය දිනු කළ එක මතකයට ගන්නත් පුළුවන්. අදාළ දේ සිහියෙන් කරන්නත් පුළුවන්. හැබැයි ඒක තුල ජීවත් වෙන්න යකුසලයේ තවත් ප්‍රබල වෙන නිසා. අනිත් දේ තමයි එවැනි සිතුවිලි එනවා නම් අඤ්ඤ විතක කියපු විදිහට ඊට වඩා ප්‍රබල කුසල චේතනාවකින් ඒක යටපත් කරගන්නට ඕන. ඒ වගේම දේශනා කර ආදීනව දස්සාවි කියලා ඒකේ ආදීනව දකින්න කියලා. ඊළඟට සඳහන් කරනවා ඒකේ මුලටම යන්නට කියලා. විතක මූල සංඨාන කියලා අවස්ථාවක් තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් විදර්ශනා මට්ටම. ඔබට යම් කිසි සිතුවිල්ලක් සිතෙනවා නම් ඒකත් එක්කම රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය කියන්නේ මේ මොහොතේ නිරුද්ධ වෙච්ච රූපයක්. අපි දක්ෂණෝතින් විදර්ශනාව තුළේ නිරුද්ධ වෙච්ච රූපයේ අනිත්‍යතාවයත් ඒ ඇසේ රූපේ ඇසේ අනිත්‍යතාවයත් ඒ චක්කු විඥාන සෝත විඥාන ආදී දේවල් අනිත්‍යතාවයත් දැක්කොතින් අපට එතන මේ දුක් ටික නිදහසනටත් පුළුවන්. මේක තමයි ඉහළම ක්‍රම විදිහට දේශනා කළේ. එතකොට පින්නතුනි අප මේ සඳහන් කළ ආරෂ්ඨික මාර්ගයේ විශේෂතා කීපයක් තියෙනවා. එකක් තමයි අපි කර්මයේ පිළිබඳ විශ්වාසයෙන් තමයි මේ ගමන මග යන්නේ. අනිත් එක ආරෂ්ඨික මාර්ගයේ ඉන්නකොට සිල්වන්ත වෙනවා. සීලය දිනු වෙනවා. සමාධියක් දිනු වෙනවා. අනිත් පැත්තෙන් ලෞකික කර්මයේ කුසල කර්ම දිනු වෙලා තමන්ට හුඟක් යහපත මේ තුලින් සිද්ධ වෙනවා. අනිත් අතින් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ඒ වගේම බල ධර්ම දිනු වෙනවා. පොඥංග ධර්ම දිනු වෙනවා. දිනු වෙල මෙහි ඉහළම ප්‍රතිඵලයක් විදියට සම්පූර්ණයෙන්ම මේ ස්රෝතයට නැත්තම් මේ දියපහරට නිවන කරා යන දියපහරට සම්පූර්ණයෙන් බැසගත්තු ආකාරවතී ශ්‍රද්ධාවක් බවටත් මේකපත් වෙනවා. මේ අංග සියල්ලක්ම තමන්ගේ ජීවිතයේ මුල් බැසගත්තු අවස්ථාවටපත් වෙනවා. ඊට පස්සේ ඔහු මේන් බැහැර යන්නෙම නැහැ. ඔහුගේ තමන්ගේ සමස්ත ජීවිතයම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන ජීවිතයක් බවටමපත් වෙනවා. ඔහුට මොහොතක් හරියෙන් බැහැර ගියොතින් ඔහු ගැන සඳහන් කරන්නේ අට්ඨේ යති හරායති jigucchati කියලා. ඔහුට තමන් ගැනම දුකක් බයක් ලැජ්ජාවක් ඇති වෙනවා. මං වගේ ආර්ය ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයෙකුට මේ වගේ දෙයක් කරන්න හොඳ නෑ කියලා තමන්ගේ කායික වාචික වරදක් වෙනකොටම තමයි හික්මෙනවා. සිතට අයහපත් සිතුවිල්ලක් ආපු ගමන්ම තමයි ඉක්මනින්ම ඒ ගැන පිළිකුලක් ඇති කරගෙන ලැජ්ජාවක් බියක් ඇති කරගෙන එයින් ඉක්මනටම නිදහස් වෙන්නට උත්සාහ කරනවා. ඔහුට ආරෂ්ඨික මාර්ගය ඔහුගේ දිව්‍ය මාර්ගයේ අංගයක් බවට පත් වෙනවා. මේ ඔස්සේ තමයි අපට ගුණධම් දිනු කරන්නට බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වුවේ. ඉතින් මේ මගේ යන්නට අපි හැමදිනකම උත්සාහ ගනිමු. පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් තවමත් අවස්ථාව තියෙනවා.
ඔබේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලාත් මේ ධර්ම දේශනාව සඳහා සජීවව සහභාගී වෙනවා. ස්වාමීන් වහන්සේලාටත් අහන්න පුළුවන් අවශ්‍ය නම්. අපේ කුඩා පුතාලත් සමහර අය සහභාගී වෙන බව පේනවා. මේ පුතාලට උනත් ඕනනම් අහන්න පුළුවන් ගැටලු තියෙන තැන්. හොඳයි, එහෙනම් අපි මෙතනින් නතර කරනවා. අපි ඔබට ගිය සතියේ ක්‍රියාකාරකමක් දුන්නා. උදෑසන අවදි වෙච්ච මොහොතේ විනාඩියක්. ඔව් පුතා කියන්න. ධ්‍යාන අවිඥා ගැන. හොඳයි, මේ ප්‍රශ්නෙන් අහන්නට උත්සාහ කරන්නේ ධ්‍යාන අභිඥා පිළිබඳව. මේ බුද්ධ ශාසනය තුල ධ්‍යාන අභිඥා සහ මාර්ගඵල පිළිබඳව විස්තර වෙනවා. ඉතින් ඒ අතින් ධ්‍යාන සහ අභිඥා දෙකත් බුදුදහමේ විස්තර වෙන අංශයක්. ධ්‍යාන කියලා කියන්නේ කෙලෙස් දැවීම කියන එක. විශේෂයෙන්ම පංච නීවරණ දුරු කිරීම තමයි ධ්‍යාන වලින් සිදු කරන්නේ. අභිඥා කියන්නේ විශේෂ ඥානයන්, ඉද්ධිවිද ඥාන, දිබ්බසෝතනා ඥාන, දිබ්බ චක්කු ඥාන, පරචිත්ත විඥාන ඥාන ආදී මේ වගේ විශේෂ ඥානයන් පිළිබඳවයි අභිඥා කියලා කියන්නේ. ධ්‍යාන වලින් කෙරෙන්නේ අපේ හිත එක කුසල අරමුණක කාලයක් දිනු කිරීම ඔස්සේ ලබන සිතේ එකඟ භාවය තුළින් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කර ගැනීම. මෙහිදී අප රකින ගිහියන් වශයෙන් ඔබ රකින පංචශීලය, අටශීලය, දසශීලය ආදී සීලක පිහිටලා ඒ සඳහා වටා පිටාව සකස් කරගෙන ඉන්ද්‍රිය සංවරය ආදී කරුණු වලින් අපේ ජීවිතය උපවත් කරගෙන අප දිගින් දිගටම කිසියම් භාවනා අරමුණක යෙදෙනවා නම් ආරම්භයේදී අපට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්, මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්, ඊළඟට ආනාපාන සති භාවනාව දියුණු කරන්න පුළුවන්. ඒ වගේම තවත් ඉදිරියට ගිහිල්ලා කසින වඩන්නට පුළුවන්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල පීත ලෝහිතෝ දාත ආදී දස කසිනයන් ගැන සඳහන් කරනවා. මේ තමයි සිත එකඟ කළා නීවරණ දුරු කිරීමේ මාර්ගයේ විදියට බුදුදහම තුළ දක්වලා තියෙන්නේ. සිත ඒක අරමුණක කුසල අරමුණක දීර්ඝ කාලයක් භාවිත කිරීමේ ආනිසංස විදියට කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම ත්‍රියන මෙද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අපට ටිකෙන් ටික යටපත් කරගන්න පුළුවන්. එහි ප්‍රතිඵල විදියට විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය කුසල චිත්තයට ඒ ධාන මට්ටමටපත් වීම ගැන ධර්මයේ විස්තර වෙනවා. මේවට කියන්නේ ධාන අංග කියලා. එක කුසල භාවනා අරමුණක දීර්ඝ කාලයක් සිත පුරුදු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ භාවනා අරමුණෙහිම සිත යෙදීම් වශයෙන් ඒ පිළිවඳවම මනසින් විතරක කිරීමෙන් විතක්ක කියන ධානාංගයත්, ඒ තුළම යෙදීම් වශයෙන් විචාරය කියන ධානාංගයත්, ඊට අදාළ වූ සිත සතුටටපත් වීම පීතිය වශයෙන්ුත්, සුඛය කියන්නේ චෛතසිකවල සතුටත්, ඒ වගේම ඒකාග්‍රතා ඒ අරමුණෙම සිත ඒකාග්‍ර කිරීම වශයෙන්ුත් මේ ධානාංග වලටපත් වීම කියනවා ප්‍රථම ධානය කියලා. මෙහෙම තමන්ගත් වූ ඒ භාවනා අරමුණේම අඛණ්ඩව යෙදීම හේතුවෙන් අර විතක්ක විචාර නැත්තම් ඒ කුසල අරමුණ හිතින් කතා කරන ගතිය ටිකෙන් ටික අඩු කරලා ඒ භාවනා අරමුණ තුළම පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධානයටපත් වෙනවා දෙවෙනි පියවරේදී. සිතෙහි සතුට, චෛතසිකවල සතුට, එකඟ බව කියන මේ ධානාංග සහිතව. ඒ වගේම තවදුරටත් භාවනා කරනකොට අර පීතිය දුර වෙලා සුඛ ඒකග්ගතා සහිත තෘතිය ධානයට තුන්වෙනි ධානයටපත් වෙනවා. තවත් හිත දිනු කරනකොට මේ දැනත්තා අර සුඛ දුක්ඛ දෙකම දුරු කරලා සම්පූර්ණයෙන්ම හිත ඒකාග්‍රතාවයටපත් වෙන හතරවෙනි ධානය දැක්වෙනවා. ඉතින් මේ හතරවෙනි ධානය දක්වා සිත දිනු කරපු කෙනා සිත ඒ භාවනා අරමුණ ඔස්සේ සිත ඒකඟතාවයට හිත වසඟ කරලා
ඔහුට පුළුවන් ටිකෙන් ටික ඉද්ධිවේද ඥාන, දිබ්බසෝත ආදී ඥානයන් අදිස්ථාන කරලා ටිකෙන් ටික මේ ඔස්සේ විශේෂ ඥානයන් උපදවා ගැනීමේ මාර්ගයක් ධර්මයේ තුල විස්තර වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන උපදේශ ධර්මයේ තුල විස්තර වෙනවා. ගුරුවරුන්ගේ ඇසුරින්, සත්පුරුෂ ඇසුරින් අපට ටිකෙන් ටික මේ අංශ දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අගය කළේ අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව දිනු කරගන්න මාර්ගය, සක්කාය දිට්ඨිය දුරු කිරීම ආදී මේ සංයෝජන ධර්ම දුරු කිරීමේ මාර්ගය බුදුදහමේ විශේෂ අවධානයට යොමු කරලා තියෙන්නේ. ඒ අතර ටිකෙන් ටික මාර්ගඵල වලින් ඉදිරියට යනකොට හිත තැම්පත් කිරීමෙන් ධානය ලැබීම ගැන සඳහන් වෙනවා. ධානයත් ඉහළට දියුණු කරපු කෙනෙකුට විශේෂ පුද්ගලයන් අභිඥාවලට හිත යොමු කරපු අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා සඳහා කටයුතු කළා. පශ්චාත් කාලීන ස්වාමීන් වහන්සේලාත් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරලා ලෝකෙට සේවය කළා. ඉතින් වර්තමානයේ ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාත් මේ පැත්තට විශේෂයෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ ඉන්න අපි විදියට අපටත් මේ අංශ දිනු කරගන්න හැකියාව තියෙනවා. එකාතකින් ධර්මඥානයත්, සත්පුරුෂ ශාස්ත්‍රයත්, සිල්වන්ත භාවයත්, දැඩි කැපවීම සහ උත්සාහයත් මේ සඳහා හේතු වෙනවා. ඒ අතර විශේෂයෙන්ම අභිඥා ලැබීමේදී සඳහන් කරනවා දස කසින වැඩිමෙහි අවශ්‍යතාවය. ඉතින් ඒ කසින භාවනා දිනු කිරීමෙහි විශේෂ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙනෙක් මේ අභිඥා පැත්තට යොමු වෙන්නේ. ඉතින් Taman ලබා ගන්නේ අභිඥා කෙනෙකුට විවිධ ආරමුණු වලින් ලබා ගන්න පුළුවන්. නමුත් බුදුදහම තුළ විශේෂයෙන් අගය කරන්නේ ඒ අභිඥාදියත් මේ සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන්ම ලෝකයට හිතසුව පිණිසම යොදා ගන්න ආකාරය තමයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. ඉතින් අපට ඉදිරියේදී ලැබෙන ඉඩ ප්‍රමාණය අනුව අපේ ධර්මඥානයත් තව තවත් දියුණු කර ගැනීම වශයෙන් අප මේ කරුණු ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නයට සරල පිළිතුරක් තමයි මේ අපි දුන්නේ. එතකොට ධානය කියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කිරීමෙන් ඇති කරගන්නා වූ හිතේ එකඟ බව, සමාධිය. අභිඥා කියලා කියන්නේ ඒ සමාධිමත් වෙච්ච සිත පාදක කරගෙන විශේෂ ඥානයන් ලබා ගැනීම. ඉතින් මේ අංශ දෙකිනුත් අපට ධර්මයේ තුල දියුණු කරන මාර්ගය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපි අනාගතයේහි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට අපි ආශිර්වාද කරමින් මේ කරුණ මෙහෙම අප ඉදිරිපත් කරනවා. හොඳයි අපේ හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පුතා තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අද අප මෙතනින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අදත් අපේ ක්‍රියාකාරකමක් විදියට දෙනවා. ඔබට මතකයි අප ගිය සතියේ දුන්න විනාඩි 8ක් උදෑසන මෛත්‍රී භාවනාව වඩන ඕන ආකාරය. ඒක ඔබ මේ සතියේදී විනාඩි 10ක් බවට දීර්ඝ කරගන්නට වෙනවා. ඊළඟට අපි සඳහන් කළා ඔබට උදෑසන පටන් හමු වෙන 5 දෙනෙක් ගැන මෛත්‍රී වඩන්නට සිතින් ඒක අපි 7 දෙනා 8 දෙනා බවට වැඩි කළා. දැන් ඔබට පුළුවන් ආවම වශයෙන් දිනකට ඔබට මුණ ගැහෙන 10 දෙනෙක් පිළිබඳව මේ මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න. මේත් එක පින්නතුනේ ඔබේ ජීවිතයේ වෙනසක් ටිකින් ටික ඇති වෙන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. අපි මේ බොහෝ විට අසා දැනගෙන තියෙන කරුණු අපි හිතනවා අසා දැනගත්තාම ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒකනොත් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් පින්නතුනේ ඒකේ නියම ප්‍රතිඵල දකින්න නම් අපි දෛනික ජීවිතේට මේව පුහුණු කරන්නට ඕන. විශේෂයෙන් සමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගෙහි ප්‍රධානතම කඩයිමක් වන්නේ මෛත්‍රී භාවනාව කොතෙක් දුරට පුහුණු කරන පුද්ගලයෙක්ද කියන කාරණය. අනේ සඳහා තමන්ට පෙරහුරුවක් තමයි මේ සඳහන් කළේ. උදෑසන අවදිච්ච මොහොතේම ඔබ හිටපු ආසනෙ ඉඳගෙන විනාඩි 10ක් වඩන්න. ඔබට අද මුණ ගැහෙන හැම දෙනාම සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා. ඊළඟට ඔබ රාත්‍රියේ නිින්ද යන මොහොතේත් ඒ දවසේ ඔබට මුණ ගැහිච්ච සියලුම දෙනා සුවපත් වෙත්වා. ඒ වගේම ලෝකයේ පුරා ලෙඩ දුක් වලටපත් වෙලා, බියපත් වෙලා එක්තැන් වෙලා ඉන්න, මානසික ගැටලු වලින් ඉන්න ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඊළඟට අපි සඳහන් කළා ඔබ උදෑසන ඉඳලා ඔබ දිනකට කරන කටයුතු වලින් අඩුම ගානේ කටයුතු 4-5ක්වත් සිහියෙන් කරන්න කියලා. ඔබ දත් මදින එක, මොන හොදන එක, දොර අරින එක, නැත්නම් වාහනයට ගිහිල්ලා වාහනයට නගින එක, කෑම කන එක, ඔබ යම්කිසි බීමක් තේ එකක් බොන එක,
මේ කරුණ වලින් අඩුම ගානේ දිනකට 4-5ක්වත් ඔබ සිහියෙන් කරන්න. මේක ඔබ 8ක් 10ක් අවම වශයෙන් ඔබ 10ක් දක්වාවත් මේක දිනු කරන්න. යමක් කරනකොට ඒ කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් මේක කරන්න. ඒ අතර ඔබට පුළුවන් නිවසේ විවේකීව ඉන්නවා නම් සක්මන් භාවනා කරන්න. නිශ්චිත දුර ප්‍රමාණයක් තියාගෙන නිවසේ නැත්නම් ඔබේ මිදුලේ පහසු තැනක කොරිඩෝවක ඔබ සිහියෙන් ඇවිදීම සිදු කරන්න, සක්මන කරන්න. මේ සක්මන් භාවනාව සතිමත්ව ඇවිදීම කියන එක ඔබේ සිත හුඟක්ම දියුණු වෙන කාරණයක්. එතකොට මෙහෙම දියුණු වීමත් එක්කම ටිකෙන් ටික ඔබේ ජීවිතයේහි slowly mindfully silently කියන මේ බෞද්ධ සංකල්පයකට ඔබට අවස්ථාව ලැබෙනවා. මේක තමයි new interpretation of SMS. Buddhist SMS කියන්නේ මේක. slowly mindfully silently. අපි කම්මස්සගත සම්මාදිට්ඨිය ඉඳලා අවසානට ගියත් යන්නේ උපේක්ෂාවට. හැබැයි උපේක්ෂාව අවිද්‍යාසගතයි. ඔබ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඉඳලා වැඩුවත් අන්තිමට යන්නේ උපේක්ෂාවටමයි. මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකිනකොට එන්නේත් උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන්න ඔබ හැකිතාක් දුරට ඔබේ කටයුතු සැහැල්ලු කරගන්නවා. හෙමින් නිහඬව සිහියෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉක්මනට යන්න අධිෂ්ඨාන කරගන්න අපිට ඊටාම ටික කාලයක් තව ජීවත් වෙන්න තියෙන්නේ. ලෙඩ දුක් බහුලයි, යුද වාතාවරණය එන්න වැඩි වෙනවා, ස්වාභාවික උපද්දර වැඩි, වායු ගෝල උෂ්ණත්වය වැඩි වෙනවා. මේවට අපි දොස් කියන එක නෙවෙයි. අපි ඒවා අඩු කරගන්න අවංකව දෙයක් කරන ගමන් අපි කවද හිටියත් මේ යන අය අන්නේ මරණයට කලින් හැකිතාක් දුරට මේ ලබාගත් ආ වූ සම්බුද්ධ ශාසනය තුල උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවා වෙන්නේ. ඉතින් මේ අපට ලැබෙච්ච අවස්ථාව කල්ප ගානකට වරක් ලැබෙන අවස්ථාවක්. ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුවේ. මේ සම්බුද්ධ ශාසනය තුල එකතකින් මෛත්‍රිය දිනු කරන්න දිනෙන් දින, අනිත් අතින් අනිත්‍ය සංඥාව දිනු කරන්න. ගුණ දහම් තිබ්බට බුදු දහමේ අවසාන වශයෙන් අපිට කරන්න දෙකයි තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී සංඥාව වැඩි වීම, මෙසිතවිල්ල වැඩි වීම, අනිත් අතින් අනිත්‍ය සංඥාව වැඩි වීම. ලෝවැසි හැම දිනාටම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනා කරන ගමන් අනිත් පැත්තෙන් නිතරම මේ නිරෝධ වෙච්ච ස්කන්ධ පංචකේ නුවණින් දකින්න. දකින්න බාහිරට නැඹුරු වෙන ගතිය අඩු වෙනවා. අඩු වෙන තමන් දුකෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නමින් මියගේ ඥාති හුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු පින් කමලානි සංසයෙන් සම්ද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයේත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, අද මේ අප ධර්ම දේශනාව විකාශනය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සවුත් කැලිෆෝනියාවෙහි රිවර්සයිඩ් කවුන්ටියේ තියෙන මොරිනෝ වැලි සම්බුද්ධලෝක විහාරස්ථානයේ සිටයි අද අප මේ වැඩසටහන විසුරුවා හැරියේ. ඉතින් මේ වැඩසටහන අපට මේ විදිහට පවත්වන්නට ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන
ස්වාමින් වහන්සේලාගෙන් ලැබුණු අනුග්‍රහයට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ගමනට ආශිර්වාදයක් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කමල අනිසංසයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන්ට බොහෝම වටිනා ධර්ම කරුණු රාශියක් පහදා දුන් අපේ ගෞරවනීය පින්වත් හාමුදුරුවන්ට ඉතාමත් පිංසිදු වේවායි බැසි සිතින් ප්‍රාර්ථනා කරමු. නිතර ඇසීමට නොලැබෙන ඉතා ගැඹුරු ධර්ම කරුණු මනාව පැහැදිලි කරමින් දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් මේ ගෞර වූ සසරින් එතර වීමට මේ සියලු පින් උපකාර වේවා. තව තවත් මේ වගේ ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. අපේ හාමුදුරන්ගේ අම්මටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගීව තව කාලයක්ම මේ ධර්මය ඇසීමට පින ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බොහොම පිං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. බොහොම පිං. හොඳයි. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය භව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය